नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से එතකොට සුපුරුදු ආකාරයෙන් විධර්ම පාඩම අද කෘත්‍ය සංග්‍රහය කියන එක කොටස් පහක් ඔස්සේ දීර්ඝ විශ්ලේෂණයක් කරලා ඒ සමාප්තිය අවසානය මම මුලින්දලාම කිව්වා කෘත්‍ය සංග්‍රහය හේතු ద్వාර ආදී සංග්‍රහවලට වඩා වේදනා හේතු සංග්‍රහ වලට වඩා මේක ටිකක් සංකීර්ණයි කියලා ඒ නිසා වැඩි අවධානයක් යොමු කරන්නට ඕනේ. ඉතින් මනසට පුරුදු පුහුණු කරගන්න වෙන අපි මුලින් ඉඳලා මොනතරම් දේවල් ධර්ම විශ්ලේෂණය කිරීම සංඛ්‍යාත්මකව යුක්තියුක්තව බොහොම විවාදාත්මකව මේකේ විස්තර ගොඩක් ආවා. ඒකට දැන් මේ කොටස් ඔක්කොම කටපාඩමේ පේලියට එක මොහොතේ තියෙන්න ඕන කියන එකම නෙමෙයි කියන්නේ. නමුත් ඒ කාරණේ ආවර්ජනා කරනකොට ඔබට ඒක වෙහසක් නැතුව මතක් වෙලා ඊමට තරම් පුරුදු පුහුණු වෙලා තියෙන්නට ඕනේ. කාරණා කෙසේ වෙතත් සංඛ්‍යාත්මකව. සංඛ්‍යාත්මක කාරණා කෙසේ වෙතත් ඒ ධර්ම කාරණා එකිනෙකට විස්තර කරනකොට ඒක තේරුමගෙන තියෙන්නට ඕනේ. ඒ තේරුම මනසට පුරුදු පුහුණු කරගෙන තියෙන්නට ඕනේ. ඒ තේරුම සනාථ කිරීමට අවශ්‍ය කරන සංඛ්‍යාත්මකව තියෙන යම් දේවල් අනේ සංඛ්‍යාත්මකව කරුණු සහ ඒ සංඛ්‍යාත්මක එනේ වගේ අන්තර්ගත ඒ සංඛ්‍යාත්මක අපි කොටික අහේතුක පටිසන්ධිය කියලා කියවන බට එකපාරටම සම්තිරණ දෙක ඒ විදිහට මතක් වෙලා එකපාරට එන්නට ඕනේ. මනෝ ධාතු ත්‍රිකය කියලා කියවන පංචද්වාර වර්ජනයයි සම්පටිච්ඡන දෙකයි. එන්නේ ඒ විදිහට එන්නට අවශ්‍යයි. ජවන් 55 කියලා කියවන එකපාරට ගණන් හදා ගැනීමේ හැකියාවක් තියෙනවා. කාමාවචර ජවන්, මහාගත ජවන්, ලෝකෝත්තර ජවන්. කාමාවචර ජවන් 29යි, මහාගත ජවන් 5 2යි, ළඟට 4 2යි. එතකොට එතන එනවා 18ක් එනවා. 18යි ලෝකෝත්තර ජවන් 8යි. ඒ විදිහට 55 එකපාරටම හයිතෝත්පාදයක් එක්ක ඒ ටික ඔක්කොම එන්නට ඕනේ. එතකොට 55ක් එනවා. කාමාවචර ජවන් 29ට හයිතෝත්පාදයට ඇතුළත් වෙනවනේ. අකුසල් 12යි අහේතුක සිත්වල තියෙන හයිතෝත්පාද සිතයි. ඊට පස්සේ කාමසෝබන වල කුසල 8යි ක්‍රියා 8යි. ඉතින් ඔන්න ඔය මතකය ඔබට හොඳට තියෙනකොට ප්‍රගුණ වෙලා එහෙනම් මතකයේ ප්‍රගුණ වෙලා නොතිබුණොත් නිතරම අපේ හිත පසුබහිනවා. අතන මතක නැහැ, මෙතන මතක නැහැ, අතන ප්‍රකට නැහැ, මෙතන ප්‍රකට නැහැ කියලා. ඉතින් එහෙමයි දැන් ගොඩක් අයට වෙලා තියෙන වෙන දේවල් කල්පනා කරන්න කම්මැලි නැති වුණාට ධර්මයේ කල්පනා කරන්න කම්මැලි. ධර්මයේ කොටසට ඒ ධර්ම කාරණා කල්පනා කරන්න අකමැති. ඒකට කම්මැලි. ඉතින් මේ ධර්මයේ කල්පනා කරන්න තියෙන කම්මැලිකම නැති කරගන්න. ඉතින් මම මේ හැමදාම පාඩම් පටන් ගන්න ඉස්සෙල්ලා මෙහෙම කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අභිධර්මයේ පටන් ගන්නකොට මහ ගොඩයිනි 100 ගණන් එකතු වෙනවනේ. අපිට දැන් අත්දැකීම් තියෙනවනේ අවුරුදු 30කට ආසන්න කාලයක්. ගිහි අයට අභිධර්මයේ කියලා දීලා, පැවිදි උතුමන්ට අභිධර්මයේ කියලා දීලා, ඉතින් මුල් අපට අභිධර්මයේ ඉගෙන ගන්න ඕනේ, අභිධර්මයේ ඉගෙන ගන්න ඕනේ කියලා සමහරවල් 200 300 400 500 ඉන්න තැන් වලට අපි යනවා. ඉතින් ඕක මාසයක් ගානක් වැඩසටහනට යන්නේ මාස 5 6 7 වෙනකොට ඔය කට්ටිය ඉතින් අන්තිමට වැටලා සමහරට 30ට 40ට 20ට 10ට වෙච්ච අවස්ථා තියෙනවා. පැවිදි උතුමන් වහන්සේලා දිහා බැලුවොත් ඔය කතාව පොඩ්ඩයි වෙනස් වෙන්නේ. ඉතින් ඒ නිසා මම ඔයගොල්ලන්ට කියන්නේ මේක කරගන්න ඕනේ නම් මම නම් ඉතින් බොහොම කැමැත්තෙන් කරන්නේ, බොහොම ක්‍රියාකාරීව කරන්නේ. මොකද මේක විතරක් නෙවෙයි මම කරන්නේ. තව මේ හා සම්බන්ධ අභිධර්මවලට, සූත්‍ර වලට, විනය වලට, අට කතා වලට, ව්‍යාකරණ වලට දැන් කරනවා. ඒවා ඔක්කොම දැන් පටිගත වෙලා ඉදිරියට එනවා. ඉතින් ඒවා අවශ්‍යයි කියලා බොහෝ දෙනෙක් ඉල්ලා සිටිනවා. ඒක කරනවා. ඉතින් ඒ නිසා මේ වැඩසටහන් අතර මේක මට එකක්. නිසා ඒකෙන් ප්‍රයෝජනය ගන්න ඔබ නිතරම සැදී පැහැදී ඉන්නට ඕනේ. මොකද බණ කතාවක් අහගෙන ඉන්න
කැමැත්ත දක්වන පිරිසත් එක්ක සාපේක්ෂව බලනකොට මේ ධර්ම කරුණු තේරුම් ගැනීමට උත්සාහ දරන පිරිස ඉතා අඩුයි. ඒ අතරත් අභිධර්ම කියවට පස්සේ ඊටත් වඩා මේ සංචිතේ මේ ප්‍රතිශතය අඩු වෙලා යනවා. ඉතින් ඔන්න ඔය කාරණයක් මතකයේ තියාගෙන දැන් මේ බලන්න මේකේ අවසානයේට මේ ප්‍රශ්න ටික අහලා තියෙනවා. දැන් මේ ප්‍රශ්න ටික සම්පූර්ණයෙන්ම මේ පාඩම ආවරණය වෙන විදිහට අහලා තියෙනවා. දැන් මේකේ ප්‍රශ්න ටික අහලා තියෙන විදිය බැලුවට පස්සේ ප්‍රශ්න පහ ප්‍රශ්න මේ අහලා කොච්චර ආධුනිකයට ලේසි වෙන විදිහටද කියලා කිව්වොත් එක කෘත්‍ය කෙරෙන සිත් කෙතෙක්ද කවරහුද? ඒක අවසානයේ ඉඳලානේ මේ යන්නේ. දැන් මේ පාඩම අපිට ඒ කියන්නේ මේ පිටුවේම අනිත් පැත්ත බලනකොටම උත්තරේ තියෙනවා. ඇයි මේ අනු කීයද 68 68යි. මේ ඒකෙම උත්තර ටික තියෙනවා. මොකද මේ දෙපස් පඩස් ජවන් සිත්වලින් මනෝ ධාතු ත්‍රිකය. ඒකේ තවත් විස්තර කරනවා මනෝ ධාතු ත්‍රිකය නම් පංචද්වාර වර්ජන සම්පටිච්ඡන යුගලයන් සිත් 3යි. එතකොට 58යි. දෙපස් විඥාන. එතකොට සිත් 10යි. එතකොට 58යි 68යි. ඉතින් බලන්න කොච්චර මේ ඉතින් ඔන්න ඔය 68න් කරන්නේ 68 මේ තියෙන කෘත්‍ය එකයි කරන්නේ. කෘත්‍ය එකයි කියලා කියන්නේ ඒ අතරතුර වෙනස්කම් තියෙනවා. දැන් ජවන 55 ගත්තොත් ඒකෙන් කරන්නේ ජවන අවස්ථාව විතරයි. ජවන කෘත්‍ය පමණයි. මනෝ ධාතු ත්‍රිකය කියලා ගත්තාට පස්සේ ඒකේ එක කෘත්‍යයක්. දැන් මනෝ ධාතු ත්‍රිකයෙන් මේ රූපාදී ආරම්මන අරමුණු කරන එක කරන්නේ. ඒකයි. පංචද්වාරව ඒ කියන්නේ මනෝ ධාතු ත්‍රිකයෙන් රූපාරම්මණයක් නම් වැටුනේ ඒකෙන් තමයි රූපය අරමුණු කිරීම. එක අවස්ථාවකට එක් කෘත්‍යයක් කරන්නේ. ඒ විදිහට එතන ගත්තට පස්සේ ඒ ටික පංචද්වාර වගේ සම්පටිච්ඡ. ඒ ටික අරගෙන එහෙම කරනවා. එක කෘත්‍යයක් තමයි එතකොට කරන්නේ එක අවස්ථාවකට. ඊළඟට කියන්නේ එක අවස්ථාවකට කියලා කියන්නේ දැන් අපි කියමු පංචද්වාර ආවර්ජනය කියලා. අරමුණ ආවර්ජනය කිරීම පමණයි එකකින් කරන්නේ. වෙන ප්‍රතිසන්දි ගැනීමක්, තදාරම්මන කෘත්‍ය කිරීමක්, ජවන කෘත්‍ය ආදී කිරීමක් එහෙම නැහැ. දැන් මේක මෙතන කියන්නේ මොකක් හරි ජවන කෘත්‍ය හරි එක කෘත්‍යයක්. ආවර්ජන කෘත්‍ය හරි එක කෘත්‍යයක්. ඒකනේ මේ කියන්නේ. නැත්නම් අරමුණ කෝක හරි කමන්නේ පිළිගැනීම නම් වූ එක කෘත්‍යයක්. ඒකයි ඊතරේ කියන්නේ. දැන් අපි සම්තිරණේ නැහැ. සම්තිරණක් වෙනවනේ සම්පටිච්ඡන වලට පස්සේ. හැබැයි ඒ කියන්නේ මොකද සම්තිරණේ වෙන වෙනත් කෘත්‍ය කරන නිසා ඒක එක කෘත්‍යයක් කරන සිත් නෙමෙයි. ඉතින් දෙපස් විඥාන ගත්තට පස්සේ එක දැන් විඥාන පහෙන් රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ ඒ අරමුණු කරනවා. නමුත් චක්කු විඥාන සිත් දෙකෙන් රූපේ අරමුණු කිරීම පමණයි. සෝත විඥාන සිත් දෙකෙන් ශබ්දේ අරමුණු කිරීම පමණයි. ඒ විදිහට ගත්තාම තමයි එක කෘත්‍ය කරනවා කියලා එතන සිත 68ක්. එදත් ඔය පිළිබඳව විශ්ලේෂණය කළා. ඊළඟට බලන්න අපි පල්ලෙහා ඉඳලාම ප්‍රශ්න එනවා ගම්මු කෘත්‍ය දෙකක් කරන සිත් කවරහුද? දැන් ඔන්න ඔබට කෘත්‍ය එකක් කරන සිත් වලට උත්තරේ ඡේද අංක 6. ඊළඟට බලන්න කෘත්‍ය දෙකක් කරන සිත් කෙතෙක්ද කියන එකට ඔබට උත්තරේ හම්බෙන්නේ ඡේද අංක 5. මනෝද්වාර ආවර්ජන චිත්තයෙන් වත්තපඩ කෘත්‍යයි ආවර්ජන කෘත්‍යයි කියන ඒ කෘත්‍ය දෙකක් කරනවා. එතකොට බලන්න ඒක ගාථා වෙන විදිහට ද්වි මේකේ ද්වි කියලා කෘත්‍ය දෙකක් කරනවා. එතකොට ගාථා වෙන ආකාරයට අට්ඨසට්ටි ඒක සිත් 68ක් එක කෘත්‍ය කරනවා. ඊළඟට මෙන්න මේ කියපු මේ අපිට කෘත්‍ය දෙකක් කරන සිත්. ඒ කියන්නේ මොකද්ද? වොත්තපනේ. වොත්තපනේ කියනවා අර විදිහට වොත්තපට කෘත්‍යයි ආවර්ජන කෘත්‍යයි දෙකම කරනවා. ඒක තමයි එතන ගත්තේ. ඊළඟට බලන්න අපිට දෙවෙනි තුන්වෙනි ප්‍රශ්නේ අහනවා කෘත්‍ය තුනක් කරන සිත් කෙතෙක්ද කියලා අහනවා. ඒකට උත්තරේ තියෙන්නේ මෙතන ප්‍රශ්නේ තුන්වෙනි එක. උත්තරේ තියෙනවා හතරවෙනි ඡේදයේ තියෙන්නේ සෝමනස් සහගත සම්තිරණ චිත්තේන. සම්තිරණ තදාලම්බන සම්තිරණ කෘත්‍යත් තදාලම්බන කෘත්‍යත් කියන දෙකම කරනවා කියලා. දැන් මේවා අපට කිව්වා. හැබැයි මේක සම්පූර්ණයෙන් විස්තර කරන්නේ චිත්ත වීතිය වලදී තමයි තේරෙන්නේ කියලා ඔබට කිව්වා. හැබැයි චිත්ත වීතියක් ඇඳලාමම දවසක් ඔබට පෙන්නවා. ඒක මතක් කරගත්තොත් ඒක ඇඳගෙන තිබුණොත් මේක පුළුවන්. හැබැයි ඔය අභිධර්ම චන්ද්‍රිකාවේ මේ චිත්ත වීති අරගෙන බලන්න ඒවා වරද්දලා ඇඳලා තියෙනවා. ඒක මේ පොත ලියපු ස්වාමීන් වහන්සේගේ වරදක් නෙවෙයි.
ඔය මුද්‍රණකාරයෝ දන්නේ නැහැ. ඒ වගේ ඉන්න ඇත්තෝ මොනවද මේවා දන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ මේ දන්නේ නැති ඇත්තෝ වරද්දලා තියෙනවා. ඒ නිසා චිත්ත වීති දිහා බොහොම පරිස්සමෙන් බලන්න හරියට වරද්දලා තියෙනවා. ඒ චිත්තක්ෂණයට අදාළ වෙන 1 2 3 ආදී වශයෙන් 17 දාලා තියෙන එකේ සමහර චිත්තක්ෂණය අපට සම්තිරණයනේ 7 වෙනි චිත්තක්ෂණය නම් මේකේ තියෙන්නේ 10 විතර චිත්තක්ෂණ. ඒ නිසා පරිස්සමෙන් ඒක දැනගන්නට මම එදා ඔබට ඇඳලා පෙන්නුවෙත් ඒකයි. නැත්තම් මට ඒ වෙලාවේ චන්ද්‍රිකා වෙන විදිහ කියන්න පුළුවන්. පෙන්වන්න තිබුණා. නමුත් මේක ඒ වගේ ගොඩක් වැරදි තියෙනවා. එතකොට අර අභිධර්මයේ ගැඹුර මැදිවට ඒ තැනුත් අහු වුණාට පස්සේ තවත් එපා වෙනවා. ඉතින් ඔන්න ඔය කාරණේත් ඇරගෙන ඊළඟට බලන්න කෘත්‍ය 4ක් කරන සිත්. ඒකට උත්තරේ තියෙන්නේ මේකෙන් අපි එදා කතා කරපු නිසා මෙතන නැවත කතා කරන්න යන්නේ. තුන්වෙනි ඡේදේ මහාගත විපාකේවත් රූපාවචර අරූපාවචර විපාක සිත් 9 ප්‍රතිසන්දි කෘත්‍යයි භාවංග කෘත්‍යයි කෘත්‍ය 3ක් කරන සිත් නේද තියෙන්නේ. කෘත්‍ය 3ක්. ඒ කියන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ එතනින් තියෙනවා. ඊළඟට කෘත්‍ය 4ක් කරන සිත් කෙතෙක්ද කියලා අහනවා. එතකොට ඒකට උත්තරේ තියෙන්නේ දෙවෙනි ඡේදය. ඒ කියන්නේ මගේ පොතේ නම් 126 දෙවෙනි ඡේදයෙන් ඒකට උත්තර ටික තියෙනවා. ඊළඟට ඒකක් කෘත්‍යයක් කරන සිත් කෙතෙක්ද කියනකොට කෘත්‍ය 5ක් කරන සිත් කියනකොට අපට තියෙනවා සම්තිරණ යුගලය. එකෙන් ප්‍රතිසන්දි භවංග ආදී වශයෙන් කෘත්‍ය 5ක් කරනවා. එතකොට මේ පාඩම කොහොමයි යන්නේ? ඒ කෘත්‍ය කරන්නේ කොහොමද කියන එක අපි එදා පාඩමේදී විස්තර කළා. ඒ නිසා දැන් ඒක කියන්නේ සංඛ්‍යාත්මක පොඩි හඳුන්වා දීමක් පමණයි කළේ. අනික දැන් මම මේ ටික කීවත් නොකීවත් ඔබට අර පැත්ත බලනකොට මේක තේරෙනවා. දැන් මේකේ කෘත්‍ය සංග්‍රහය අනුසාරයෙන් ප්‍රශ්න කීපයක් ඇහිලා තියෙනවා. මම කාටවත් අහගන්න මේක කියවොත් හොඳයි කියලා හිතෙනවා. දැන් මෙහෙම අහලා තියෙනවා. දැන් ඔතන සමහර තවත් අයට මේ ප්‍රශ්නේ ඇතිනේ. කෘත්‍ය සංග්‍රහය තුන්වෙනි පාඩම ඇසුරින් ප්‍රතිසන්දි කෘත්‍ය කරන චිත්ත 9කි උපේක්ඛාසගත සම්පීරණ 2 මහ විපාක 8 රූපාවචර විපාක 5 අරූපාවචර විපාක 4 19 හරි මේ කාරණය පළවෙනි 4 5 වැනි හා 7 8 වැනි පරිච්ඡේද වලින් පැහැදිලි වේ. එහෙත් 2 හා 3 පරිච්ඡේද වලින් සඳහන් වන 12 අකුසල සිත් අතුරින් උපේක්ඛාසගත උද්ධච්ච සිත හැර අනෙක් අකුසල සිත් 11 ප්‍රතිසන්දි 11 විපාක ලැබේ කියලා ඒක මෙයාලියපේගේ වරදද මොකක්ද කියලා මම දන්නේ නැහැ. ඒ වගේ ප්‍රතිසන්දි 11ක් ලබා දෙන්නේ මොකද ඒක කර්ම. අපි කියනකො මට හිතෙනවා මේ අහලා තියෙන මේකයි. මටත් සමහරට ඔය වගේ ප්‍රශ්න මූලික කාලේ ඇවිල්ලා තියෙනවා. දැන් අකුසල් සිත් 11ක් ප්‍රතිසන්දි ලබා දෙනවා කියලා කියන්නේ ඒවා කර්ම. කර්ම වලින් කාටවත් ප්‍රතිසන්දි ලබා දෙන්නට බෑ. කර්ම විපාක වෙන්නට ඕන. කර්මය කළා ඒ අවස්ථාවේ කර්මය ඉවරයි. ඒක ලෝභ සිත් 8 වෙන්නට පුළුවන්, ද්වේෂ සිත් 2 වෙන්නට පුළුවන්. ඊළඟට ප්‍රතිසන්දි ලබා දෙන සිත් ගන්න නිසා මෝහ සිත් වල විචිකිච්ඡා සිත්. ඉතින් ඒවා කර්ම කළා. කර්ම කළාට පස්සේ විපාක ලැබෙන්න වෙනම සිත් කොටසක් තියෙනවා. ඒ නිසා තමයි විපාක ලැබෙන්නේ. ප්‍රතිසන්දි විපාක ලැබෙන්නට තියෙන්නේ. එතකොට අර 12ට කෝක වුණත් දෙන්නට තියෙන්නේ මෙන්න මේ කියන දේ. උපේක්ඛාසගත සම්තිරණි. අකුසල විපාක උපේක්ඛාසගත සම්තිරණි. අතර මේ කියන කුසල විපාක උපේක්ඛාසගත සම්තිරණි. ඒකට නම් ලබා දෙන්න ඉතින් අර මේ කාමසෝබන වල දිහේතුකෙක දුර්වලම කුසලයන්ට ප්‍රතිසන්දි විපාක ලබා දෙන සිතනේ. දැන් අතන අර 11ටම ඒ අකුසල් 11ටම ප්‍රතිසන්දි විපාක ලබා දීමට එළඹෙන්නට තියෙන ඉතින් එකයි. ඒ කියන්නේ අකුසල විපාක උපේක්ඛාසගත සම්තිරණි. එතකොට කොයික කළත් ලෝභ අකුසලයක් කළත්, ද්වේෂ අකුසලයක් කළත්, මෝහ අකුසල වලින් විචිකිච්ඡා අකුසලයක් කළත්, සාමාන්‍ය ප්‍රාණඝාත ආදී ඉඳලා එහෙම නැත්නම් මනසෙම වැඩ කරන දැඩි ලෝභ, දැඩි වෛර, මිත්‍යා දෘෂ්ටි කියන මට්ටමට කර්මපත වෙච්ච මනෝ කර්ම ඉඳලා ආනාතරේ පාප කර්ම දක්වා කයින්, වචනයෙන්, මනසෙන් යම් අකුසලයක් සිද්ධ වුණා නම් ඒ සියල්ලම ඇතුළත් වෙනවා මෙන්න මේ කියන අකුසල් සිත් 12ට.
ඒ 12ට ඇතුළත් වෙන එකෙන් බුද්ධච්ච සිත දුර්වලයි පිහිටා සිටීමට අමාරුයි. අනිත් 11ටම ප්‍රතිසන්දි දීමේ ශක්තියක් තියෙනවා විපාක වශයෙන් ඇවිල්ලා ඒ විපාක වශයෙන් ක්‍රියාත්මක වෙලා එන්නේ මෙන්න මේ කියන අකුසල විපාක හේතුක අකුසල විපාක ගොඩේ තියෙන උපේක්ඛාසගත සම්පීර්ණ සිත. ඕක අපට ගොඩක් තේරෙනවා දැන් ඔය අර කර්ම ප්‍රත්‍ය උගන්වනකොට එතන කියනවානේ කම්ම පච්චයෝති කුසල කුසලං කම්මං චේතනා සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං කම්ම පච්චේන පච්චෝ. ඊළඟට ඒ චේතනාව ඒකට කියන්නේ මේ ඒ මොහොතේ පහළ වෙන චේතනාව. ඕකේ තියෙනවානේ නානක්කනික චේතනා එකකුත් තියෙනවානේ. දැන් එතනදී කර්මය ගැන විස්තර කරනකොට කර්මය කියන මේ චේතනාව ඒ වෙලාවේදී හිතේ පහළ වෙන කුසල හරි අකුසල හරි ඒ විදිහට පහළ වෙනවා. පහළ වෙලා ඒ වෙලාවේ හිතේ රූප ඇති කරනවා. ඒ චේතනාව ඒ වගේම සිත් ප්‍රමාණයක් ඇති කරනවා. ඒක එහෙම තියෙනවා. ඊළඟට ඒකේ අනිත් පැත්තට යනවා. ඒකේ විපාක. ඒක නානාක්ෂණික චේතනාව කියන්නේ. ඒක විපාක වශයෙන්. එතකොට දැන් විපාක වශයෙන් වැඩ කරනකොට අර කර්ම වශයෙන් වැඩ කරපු චේතනාව නැහැනේ. ඒකේ විපාකයක්. ඒ වගේ දැන් මේ මට හිතෙනවා මේ ප්‍රශ්නේ මේක වෙන්න ඇති උතන පැටයිලා තියෙන්නේ. අර මේ අකුසාසිත 11 වැඩ කරා නම් ඒව කර්ම. ඒවා ඒ වෙලාවට රූප චිත්තජ රූප ඇති කරවීමට ඊළඟට චිත්තචෛසික ඇති කරවීමට අකුසල චිත්තචෛසික ඇති කරවීමට ප්‍රමාණවත් වෙන ශක්තිය දෙනවා සම්ප්‍රයුක්ත වශයෙන්. නමුත් ඒකේ සම්ප්‍රයුක්ත වශයෙන් දෙනවා ඊට පස්සේ ඒකේ විපාක වශයෙන් ගත්තට පස්සේ සතර අරූපස්කන්ධය කර්මජ රූපයි පහළ කරනවා. අන්න ඒක තමයි ඒකේ ක්‍රමය. ඒකෝර ඒ නිසා ඒ කර්ම අවස්ථාව වෙනයි විපාක අවස්ථාව වෙනයි. ඉතින් ඒකෙන් අපිට තේරුම් ගන්නට ඕනේ දැන් අකුසල කර්ම එච්චර 11ක් තියෙනවා චේතනා. ඒ චේතනාවලට විපාක වශයෙන් එන්න තියෙන එකම විපාකයයි තියෙන්නේ සම්තීරණ චිත්තය. ඊළඟට සෝමනස්සාගත ඥාන සම්පයෝ ඥාන විප්‍රයුක්ත අසංකාරික හා සසංකාරික දෙක හරි උපේක්ඛාසගත ඥාන විප්‍රයුක්ත අසංකාර හා සසංකාර දෙක මේ නැවතත් පහදා දෙන්න. ඔක පහදා දුන්න ගොඩක්. සෝමනස්සාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික හා සසංකාරික. සෝමනස්ස කියන වචනේ තේරුම දන්නවා කොච්චරවත් කිව්වා සතුටින් යුතුව ඥාන විප්‍රයුක්තයි. ප්‍රඥාව වෙදිලා නැහැ. මම ඔබට එදා කිව්වා ප්‍රඥාව නොයේදී සාමාන්‍යයෙන් එකට මේ බෞද්ධයෙක් වෙන්නම අවශ්‍ය කරන්නේ නැහැ. ප්‍රඥාව නොයේදී අපි කියනකො කෙනෙකු පිළිබඳව කරුණාවක් ඇති වෙනවා. මෛත්‍රියක් ඇති වෙනවා. ප්‍රඥාවේදීම නැති වුණත් ඒක අපි කියමු අන්‍යාගමික කෙනෙක් සාමාන්‍යයෙන් බොහෝ සෙයින් විශ්වාස කරන්නේ නැහැ කර්මයේ ඵලය. හැබැයි ඒගොල්ලන්ට කෙනෙකු පිළිබඳව කරුණාව මෛත්‍රිය පහළ වෙන්නේ නැද්ද? ඒගොල්ලෝ අනුන්ට අනුග්‍රහ පිණිස යම් යම් ඒවා දෙන්නේ නැද්ද? දුකටපත් වෙලා ඉන්න සතෙක් දැක්කට පස්සේ අසරණයෙක් කියලා පිහිටක් වෙන්නේ නැද්ද? අන්න ඒ වගේ අවස්ථාවලදී මම කැපී පෙනෙන අවස්ථාවක් කිය බෞද්ධයන්ට ඥාන විප්‍රයුක්ත සිත් පහළ වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. කැපී පෙනෙන අවස්ථාවක් විදිහට එහෙම ගන්නට පුළුවන්. අන්න එහෙම ගත්තට පස්සේ ඒ වෙලාවේදී මේ කියන සතුටින්ම හිටියා නම් නැත්නම් මධ්‍යස්ථව හිටියා නම් අර විදිහට ඥාන විප්‍රයුක්ත සිත් පරම්පරාවක් පහළ වෙනවා. ඒක ඉතින් අර උත්කෘෂ්ඨ ඕමක කියලා අවස්ථාවක් තියෙනවා, මධ්‍යම අවස්ථාවකුත් තියෙනවා. නමුත් මේක විස්තර කළේ අපට උසස් අවස්ථාවයි ලපටිම අවස්ථාවයි දෙක. උසස් අවස්ථාව කියලා කිව්වේ ඥාණය නොයේදී නමුත් අලෝභාදයේ සමෝ දෙක යෙදිලා නමුත් ඒක දිගට සිත් පරම්පරා රාශියක් වැඩ කරලා තියෙනවා. ඒ වැඩ කරනකොට දෙපස තියෙන ඒ චිත්ත වීති 7 එන මේ සංචිත නිසා මැද බහුතරයක් චිත්ත වීති 7 ප්‍රබල වෙනවා. අන්න ඒවටනේ අපි කියවේ ඥාන විප්‍රයුක්ත කියලා. එතකොට දැන් ඥාන විප්‍රයුක්ත එහෙම වෙනකොට දැන් දෙපස වැඩ කරන ඥාන විප්‍රයුක්ත තියෙනවනේ. ඒවටත් වැඩ කරනවානේ එක පස්සකින් අනෙක් පස්සෙන් ගත්තට පස්සේ අකුසල වීති. අන්න එතකොට ඒවා දුර්වල වෙනවා.
අන්න එහෙම වෙනකොට ඒවා අපිට කියන්නට පුළුවන් එක පැත්තකින් ඥාන විප්‍රයුක්ත වැඩ කරලා අනිත් පැත්තෙන් අකුසල වැඩ කරලා මැද ඥාන විප්‍රයුක්ත වැඩ කරලා. එතකොට අපිට පුළුවන් එක පැත්තකින් ඥාන විප්‍රයුක්තම කුසල වැඩ කරලා අනිත් පැත්තෙන් අකුසල වැඩ කරලා. අපට ඕන නම් ඒක කියනවා ද්වි හේතුක මධ්‍යම කියන්න පුළුවන්. අන්න එහෙමත් නැතුව යම් කිසි කෙනෙකුට ඒ වගේ පින්කමක් ඒ වගේ දෙයක් සත්කාරයක් කරනකොට චිත්ත වීති බොහොම ස්වල්පයි. යවන් වීති බොහොම ස්වල්පයක් වැඩ කරනවා. අපිට ඒක සංඛ්‍යාත්මකව කියන්නට බෑ. සාපේක්ෂ වශයෙන් අඩු ප්‍රමාණයක්. ඒක දෙපස වැඩ කරලා තියෙන අකුසල. එතකොට ඒ ස්වල්ප ප්‍රමාණයක් වැඩ කරපු නිසා හතේ ජවන් ඒවා දුර්වල වෙනවා. අන්න ඒවට කියනවා ද්වි හේතුක ඕමක. ඉතින් ඒක ද්වි හේතුක ඕමක. මේකේ තව මොකක්ද දහන්නේ? උපේක්ඛා සාගතේ. ඒ උපේක්ඛා සාගතේ ඥාන විප්‍රයුක්ත භාවය ඒක ඉස්සතුට නැතුව සාමාන්‍යයෙන් මධ්‍යස්ථ අපි සාමාන්‍යයෙන් කියමුකෝ දැන් මෙහෙම එමුණම හිඟන මිනිස්සෙක් ඉල්ලාගෙන කන මිනිස්සෙක් අපට පේනවා දැන් එහෙම ලොකු අමාරුවක් නැහැ ඇවිල්ලා දැන් ඉල්ලනවා හොඳට පේනවා හොඳ පෙරුමකුත් තියෙනවා ආබාධයක් ලොකුවට පේන්නත් නැහැ අතක් පයක් වෙලාගෙන වාගේ ඉතින් අපට හිතෙනවා මෙහෙම ලොකු ආබාධයක් නෙවෙයි ජීවත් වෙන්න පුළුවන් දැන් සමහරවිට මෙහෙම තියෙන්නේ දැන් ළමයේ උස්සාගෙන හොඳට තරුණයෙක් දැන් තමන්ගේ දරුවා කියලා ළමයාගේ තියෙන අසනීපයක් නිසා සමහරවිට ඉල්ලන්නේ ඒ වගේ වෙලාවකදී අපට දැන් සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මේ මනුස්සයාට ආගියට වැඩ කරගෙන පුළුවන් ජීවත් වෙන්න එහෙම කරලා මේ ළමයා බලා ගන්න පුළුවන් එහෙමත් සමහරවිට ඉතින් තරහ ගන්නෙත් නැතුව මධ්‍යස්ථව දැන් දුන්නාට පස්සේ ඒකත් මතක් වෙනවා අන්න ඒ වගේ අවස්ථාවකදී අපට කියන්න පුළුවන් කරලා ඒ දුන්නු ආධාරය පිළිබඳ ලොකු සතුටකින් දුන්නා නෙවෙයි එතකොට මධ්‍යස්ථ ඒ වගේ වෙලාවකදී දැන් සෝමනස් ඇතිවීමට අර වගේ බොහොම පෙනුමෙනුත් බොහොම දුර්වලයි වයස්ගතයි අම්මා කෙනෙක් බොහොම කෘෂයි කෙට්ටුයි ඒ වගේ කාලා බීලාවත් නෑ වගේ දාඩිය මුගුරු වගුරු අන්න ඒ වගේ වෙලාවකදී වැඩි ආධාරයක් සමහරවට අන්න ඒ වගේ වෙලාවකදී ඔන්න සෝමනස්සේ යා දුකෙන් ඉන්නවා දැකලා සෝමනස් වෙනවා නෙමෙයි හොඳ කුසලයක් කරගත්තා කියලා තමන් සතුටු වෙනවා දිය යුත්තේකටම දුන්නා ආනේ විදියට එතකොට ප්‍රඥාව වැඩ නොකොට ඔන්න ඔය විදියට සෝමනස් ද්වි හේතුක උපේක්ඛා ද්වි හේතුක සිත් පරම්පරාව වැඩ කරන්නට පුළුවන්කම තියෙනවා එහෙම නම් ඔච්චර ප්‍රශ්න අහලා තියෙන්නේ ඔය ඉස්සරලා අකුසල් සිත් 11 මේ සම්පීර්ණ සිත් එක ප්‍රශ්නයක් අහලා නැහැ හරියට ඒක ප්‍රශ්නයක් ඇහුවනම් මට දෙන්න පුළුවන් මට හිතුණා මේකේ තියෙන විදියට අර මටත් ඉගෙන ගන්න කාලේ ආපු ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ මොකද අකුසල් සිත් 12ක් තියෙනවා ප්‍රතිසන්දි දීමට එන්නේ එකයි කියලා හැබැයි අකුසල් සිත් 12ම ප්‍රතිසන්දි ලබා දීමට සමර්ථයි කියලා ඒ සමර්ථ වෙන විපාකයක් හරහානේ කර්මයෙන් නෙමෙයි විපාක ලබා දෙන්නේ කර්මයෙන් ප්‍රතිසන්දි ලබා දෙන්නේ නැහැ කර්මයෙන් ප්‍රවෘත්ති විපාක ලබා දෙන්නේ කර්මය උපකාර වෙනවා විපාකයකට ඒ විපාකයෙන් තමයි ප්‍රතිසන්දි ලබන්නේ අපි කියනවා කතාවට මේ කර්මයෙන් තමයි දුක් සුගති දුගති යන්නේ කුසල කර්මයෙන් සුගතිය උපදිනට පුළුවන් අකුසල කර්මයෙන් දුගතිය උපදිනට පුළුවන් කියලා කියනවා නමුත් ඒ උපදිනවා කියලා කියන්නේ ඒ කුසල කර්මයට අකුසල කර්මයට ගැළපෙන විදිහට විපාකසිත පහළ වෙන්නට ඕනේ. ඒක වෙන්න ඇති මම හිතනවා මෙතන අහලා තිබුණේ. ඒක හැවුවනම් උත්තරේ හරි. ඊට වඩා වෙනත් දෙයක් හැවුවනම් ඊළඟ වතාවේ හන්ද හරියට ප්‍රශ්නේ කෙලින් අහලා තියෙනවා. ඉතින් ඔන්න අපට ඊළඟට අද පාඩම මේක නම් ගොඩක් ලේසි පාඩමක්. ద్వාර සංග්‍රහය. ඔන්න ద్వාර කියන එක දැන් මේවා දැන් මේමයි. දැන් මේක හරිය ලේසි කියලා මේ යා මුතුයෙන් අමුතු සතුටක් ඇති කරගන්නත් එපා. අර ගැඹුරේවත් මතක තියාගෙන මෙතෙන් එන්න මොකද ගැඹුරයි සරලයි දෙකම අපට අවශ්‍ය වෙන ඉදිරියට යනකොට. ద్వාර නම් ඇතුළු වීමට පහ පිටවීමට අවකාශ ඇති ඉඩ ඇති තැන්නේ. මනෝද්වාර වර්ජනාදී වූ චිත්තයන්ගේ පැවැත්මට අවකාශ ඇති තැන් මෙහි ద్వාරයයි කියනු ලැබේ. ద్వාර දොරටු අනාහි චක්කුද්වාරේ සෝතද්වාරේ ගානද්වාරේ ජීවද්වාරේ කායද්වාරේ මනෝද්වාරේ කියලා හය වැදෑරුම් වෙනවා චක්කුද්වාර නම් චක්ෂු ප්‍රසාදය එවත් ඇස් ගඩුව ඇස් ගෙඩිය ඇස් ගෝලය
නිසා කියන්නේ ඇසුරු කොටගෙන පවත්නා වූ රූප දර්ශනයේ ශක්තිය ඇති ස්ථානයයි. රූපය දැකීමේ කියන එක අදහස් කරන්නේ රූපය ස්පර්ශ වීමේ ශක්තිය. රූපය දැන් බලන්න මෙතන රූපය රූප දර්ශනයෙහි ඇති ශක්තිය කියලා කියනවා. ඒක රූපය දැනගැනීමේ ශක්තිය නෙවෙයි. රූපය දැනගැනීමේ ශක්තිය කියලා ආපු ගමන් කෙලිම විඥානය, චක්කු විඥාන ආදී වෙන්න ඕනේ. ඒ නිසා රූප දර්ශනයේ රූපය පරාවර්තනය වීමේ හැකියාව තියෙන මෙන්න මේ කියන චක්ෂු ප්‍රසාදය තුළ. ඒක තුළ තමයි අපි කියන්නේ ඔකට හරියටම ගත්තොත් ආපාතගත වෙන්නේ. චක්ෂු ප්‍රසාදයේ රූපයක් ආපාතගත වෙන්නේ කියලා තමයි අපි හඳුන්වන්නේ. චක්කුම ద్వාර වූයේ චක්කු ద్వාරයයි. ඒ කියන්නේ චක්කු විඥාන ආදී සිත් පහළ වීමට දොරටුව. චක්කු විඥාන, සම්පටිච්ඡන, සම්පීරණ, වොත්තපන, ජවන ආන්නේ විදියට. ඊළඟට ශ්‍රෝත ප්‍රසාදයේවත් කම්බිල තුල කනේ ඇතුලේ රෝමකූපයක් නිසා පවත්නා වූ රෝමකූපයක් නිසා කියන රෝමකූපයක් තඹපාට රෝමකූපයක් ඇසුරු කරගෙන පවතින ශබ්ද ශ්‍රවණයෙහි බලන්න ශබ්දය දැන ගැනීමයි කියලා කියන්නේ ශබ්දය දැන ගැනීම කියලා කිව්වොත් ඒක වැරදි. ශබ්ද ශ්‍රවණයෙහි ශබ්දය වැදීමට ශබ්දය ආපාතගත වීමට හේතු වෙන තැනක් තියෙනවා. ආන්න ඒක තමයි අතර ශ්‍රෝතය කියන්නේ මේවා අපි ඉතිසලා කතා කළා. අවිස්සරට ගොඩක් කතා කරනවා. ඒතර චක්ෂු ප්‍රසාදය කියන්නේ සාමාන්‍යයෙන් අපි ඇස කියන්නේ දෙක අර්ථ දෙකක් තියෙනවා. මොකද චක්ෂු ප්‍රසාදය අපි ඉතිසලා කතා කරලා තියෙනවා මේ ඇස් ගෙඩිය තිබුණු පමණින්ම චක්ෂු ප්‍රසාදය නැහැ. දැන් ඔය අන්ධායිනේ අපට පේන්නේ ඇස් දෙක තියෙනවා. නමුත් සමහරුගේ පේන්නේ නැහැ. ඒතර චක්ෂු ප්‍රසාදය වෙනයි මේ සසම්බාර චක්ෂුව වෙනයි. සමූහ චක්ෂුව ඇස් ගෝලය ඇස් ගඩුව වෙනයි. ඇස් ගඩුව ඇසුරු කරගෙන තමයි මේ චක්ෂු ප්‍රසාදය කියන ශක්තිය පිහිටන්නේ. ඒ වගේම කනත් ඒ විදිහම ගන්නට ඕනේ. ඊළඟට කියන ගාන ප්‍රසාදයේවත් නාසිකාව තුළ එලුකුර සටහනක් බඳු ගඳසුවඳ ගැන්මේ ශක්තිය ඇති ස්ථානය. අන්න බලන්න දැන් නහය ඔබ නිකමට හිතලා බලන්න මේ හරියට ගඳක් ඇතුළක් කියලා අපට දැනෙන්නේ නැහැ. දැන් මෙහෙම කරා කියලා දැනෙන්නේ නැහැ. නාය මේ ඇතුලේ බිත්තියට කරා කියලා දැනෙන්නේ නැහැ එතකොට. අපට ඇතුළට ගියාට පස්සේ තමයි එතකොට ඒක දැනෙන්නේ. ඒතර අපට නමුත් අර හිතා ගන්න බෑ මේ හරියට දැනෙන්නේ කියලා හිතා ගන්න අමාරුයි. මොකද හේතුව මේ මෙතෙන්ට කරනකොට ඇතුළට මේක ආග්‍රහණය වෙලා. මේකයි. එතකොට ඒ ආකාරයට එළුකුරක සටහන් තියෙන මේ ප්‍රදේශයට ගඳ සුවඳ වැදීමේ හැකියාවක් ආපාතගත වීමේ හැකියාවක් තියෙනවා. ගාහණයම ద్వාර වූයි. එතකොට ඒත් ඒ වාගේ ගාහන විඥාන ආදී සිත් පහළ වීමට මේක දොරටුවක් විවෘත වීමක්. ජීවහානම් ජීවහා ප්‍රසාදේව දිව ඇසුරු කොට පවත්නා වූ රස විඳ ගැනීමේ ශක්තිය ඇති ස්ථානය. රස විඳ ගැනීමේ ශක්තිය ඇති ස්ථානය කියන්නේ රස විඳ ගැනීම නෙවෙයි. රස විඳ ගැනීමට නම් තවත් එන්නට ඕන ගාහන විඥාන ජීවහා විඥාන ආදී. ඒ නිසා රස විඳ ගැනීමට සුදුසු කියලා. විඥානයත් එක්ක පහළ වුණාට පස්සේ සුදුසු දැන එක විඳ ගැනීමට පුළුවන් දිවේ තියෙන ඒ රස නිරස විඳ ගැනීමේ ශක්තිය. කායනම් කාය ద్వාරේ ඒවත් කෙස්ලොම්නිය ආදී ඒ වියලිගේ සම්කෑලිය ආදී මල මූත්‍ර ආදී ඒ වගේ අර ස්පර්ශයක් සීතලක් හරි උණුසුමක් හරි බර ගතියක් හරි මොකක් හරි ස්පර්ශයක් වැදිලා ඒක සංවේදී වෙනවා නම් එතන හිත පහළ වෙලා අනේ සංවේදී වීමට හැකියාව නැත්නම් යම් කීතනක ඒක කාය ප්‍රසාදය කියලා හඳුන්වන්නේ නැහැ. පිටිසුණක් වශයෙන් කොච්චරක් කතා කරලා තියෙනවා. දැන් බ්‍රහ්මයින්ට කාය තියෙනවා කාය ප්‍රසාදය. බ්‍රහ්මයින්ට කාය තියෙනවා කාය ප්‍රසාදය. අපි ගත්තොත් සමහර උදවියට අංශබාධ රෝගය තියෙනවා. ඒ ප්‍රදේශයේ හරියටම අංශබාධ රෝගය තිබුණොත් කාය නැති වෙන්නේ නැහැ. ඒ පැත්තේ අතයි පයයි කවුරක්වත් කපලා දාලා නැහැ. හැබැයි ස්පර්ශය වැදෙන්න වැදුනට පස්සේ හිත පහළ වීමට අවශ්‍ය කරන කාය ප්‍රසාදය කියන එක නැහැ. කය තියෙනවා කාය ප්‍රසාදය නැහැ. ඊළඟට මන දැන් චක්කුද්්වාර සෝතද්්වාර ගානද්්වාර ජීවහද්්වාර කායද්්වාර ඊළඟට කියන මන මෙහි භවාංග චිත්තය කියලා කියනවා. ඒකත් කියනවා සාමාන්‍ය අර
හොඳට තදට නින්දට වැටලා ඉන්න භවාංගය නෙවෙයි කියනවා. ආවර්ජනයට නැමිලා. ඒ කියන්නේ සුළු වේලාවකින් රූපාදී ආරම්මණයක් වැටිලා හිත අර වීතිසිත කියලා එකට කියන්නේ වීතිසිත සක්‍රිය සිත් චිත්ත පරම්පරා වැඩ කිරීමට බරව තියෙන සමීපව තියෙන සිත තමයි මෙතන මනෝද්වාරය කියලා හඳුන්වන්නේ. ඉතින් ඒක වැඩ කරන සිත් අර විදිහට තියෙනවා. ඉතින් ඒව අපට වෙන වශයෙන් දක්වනවා. චක්කුද්වාරය මුල් කරගෙන පහළ වෙන සිත්, සෝතද්වාරය මුල් කරගෙන පහළ වෙන සිත්, ඊළඟට ගාහන ජීවහා කාය, ඊළඟට මනෝද්වාරය. දැන් මේ වගේ මතක තියාගන්න යමක් තියෙනවා. ඉතින් මතක තියාගත්තට ඔබට මේ චක්කුද්වාරය මුල් කරගෙන පංචද්වාර වර්ගනේ පහළ වුණා. ඊට පස්සේ චක්කු විඥානය පහළ වුණා. ඊළඟට සම්පටිච්ඡනේ, සම්තීරණේ, වොත්තපනේ එහෙම කියලා ඔබට චිත්තක්ෂණයක් ගානේ අහුලා ගන්න බෑ. ඒක කරන්න පුළුවන් ලෞතර බුදුරජාණන් වහන්සේට. හැබැයි එහෙම චිත්ත පරම්පරා පහළ වෙනකොට අපට ඒ වගේ පවතින කෙලෙස් හඳුනා ගන්නට පුළුවන්. අකුසල හඳුනා ගන්නට පුළුවන්. කුසල හඳුනා ගන්නට පුළුවන්. අන්න ඒ හරහා අපට අනිත්‍ය දුක්ඛ අනාත්ම හඳුනා ගැනීමට පාර හැදෙනවා. නිසා මේවා ඉගෙනගෙන තිබුණාට පස්සේ මේ ඉගෙනගත් එකකින් ඔක්කොම කරන්නට බෑ. නමුත් අර ආත්ම ශක්තියක් ඇතුව භාවනා කරන කෙනෙකුට බැස ගන්නට පුළුවන්. මොකද මා තුළ යමක් තියෙනවා කියන ඒ විශ්වසනීයත්වයෙන් තමා තුළ පිරීමක් ඇතුව වැඩේ පටන් ගන්න පුළුවන්. ඒකටයි මේ උපකාර කරන්නේ. නැත්නම් මේ විදිහට දැනගැනීම හැකියාව තියෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. මේ අහවල් චිත්තක්ෂණ මේ අහවල් චිත්තක්ෂණයේ විදිහට චිත්තක්ෂණ විදිහට අපට පුළුවන් චිත්තක්ෂණ සමූහයක් වැඩ කළාට පස්සේ පරම්පරාවක් වැඩ කළාට පස්සේ පරම්පරා ගානක් වැඩ කළාට පස්සේ තමයි අපට හැකියාව ලැබෙන්නේ ඒ කියන මනෝභාවයන් හඳුනා ගැනීමට, නාම රූප හඳුනා ගැනීමට. ඔන්න බලන්න දැන් මෙතන කියනවා චක්කුද්්වාරේ පංචද්වාරේ මුල් කරගෙන පහළ වෙන සිත් කියනකොට මේකේ කියනවනේ ඉස්සරළම චක්කුද්්වාරේ සම්බන්ධ කරගෙන පහළ වෙන සිත් පංචද්වාර වර්ගනේ 1යි චක්කු විඥාන 2යි 3යි සම්පටිච්ඡන යුගලේ එතකොට 5යි සම්තීරණ ත්‍රිකය එතකොට 8යි වොත්තපනේ 9යි කාමාවචර ජාවන 29යි තදාලම්බන 8යි ඔන්න බලන්න සිත් 46ක් දැන් ඔබට හැකියාව තියෙන්නට ඕනේ මේක නිකන් තියාගෙන ඉන්න එක නෙමෙයි අර මම එදා ඔබට මේ චිත්ත වීතියක් ඇදලා පෙන්නවා දැන් ඔබට මේ ඒ චිත්ත වීතිය අනුසාරයෙන් චිත්තක්ෂර මම 17 දක්වා එකේ ඉඳලා ඔබට ඇඳලා පෙන්වන්නේ භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර වර්ජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන ජවන 7ක් තදාලම්බන 2ක් ඊට පස්සේ භවංගයට වැටෙනවා කියලා භවංග වැටෙන්නේ 17 චිත්තක්ෂණයේදී තදාරම්මනමයි 16 17 ඊට පස්සේ අර සුපුරුදු විදිහට භවංගයට වැටලා යනවා මට මෙතනදී අවශ්‍යයි ඔබට කියන්නට මෙන්න මේක බලන්න ඔබ ඒ චිත්ත වීතිය කියන මෙහි මෙන්න මේ ටික ඔබට පුළුවන් දෙකකින් හඳුනා ගන්න පංචද්වාර වර්ජනේ කියවේ අපි ඒකේ පෙන්නනවා මේ භවංග චලන භවංග උපච්ඡේද අන්න පංචද්වාර වර්ජනේ ඒ චිත්ත වීතිය හතරවෙනි චිත්තක්ෂණේ පංචද්වාර වර්ජනේ ඊළඟට චක්කු විඥාන. චක්කු විඥාන ප්‍රියමනාප රූපයක් නම් කුසල විපාක, අප්‍රියමනාප රූපයක් නම් අකුසල විපාක. ඒකත් අපි කිව්වා. ඒතර මේ දෙක විකල්ප වශයෙන් කොහොම හරි වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. සම්පටිච්ඡනේ එක ප්‍රිය රූපයක් නම් චක්කු විඥානයේ කුසල විපාකයක් පහළ වෙන්නේ. එහෙනම් සම්පටිච්ඡනේත් කුසල විපාකය. කුසල පැත්ත විපාකෙමයි. එතකොට අප්‍රිය රූපයක් නම් සම්පටිච්ඡනේ අකුසල විපාකයක තමයි එන්නේ. සම්තීරණේ ඒක අර විදියට ඒත් කුසල අකුසලයේ විදියට වැටෙනවා. කුසල විපාකයක් අකුසල විපාකයක් මුල් කරගෙන රූපාරම්මණය වැටෙනවා නම් ප්‍රිය අප්‍රිය වශයෙන් සහ ඊටාම ඉෂ්ට එකක් නම් අර සම්තීරණ ත්‍රිකේ කියලා තුනක්නේ තුනේ කොටසක්නේ. සෝමනස්සග සම්තීරණේ ඊළඟ චිත්තක්ෂණේ. ඊට පස්සේ වොත්තපනේ ඊට පස්සේ කාමාවචර ජවන් 29. ඒ කියන්නේ 29යි. ඔබ හිතලා බලන්න දැන් මේ ඔබට අපි කාමාවචර සිත් යන කියනකොට අකුසල සිත් යන කියනකොට අපට අපි ඔබට කිව්වා මෙන්න මේව වැඩ කරන හැටි දැන් බලන්න ඔබට මේ ඔබට පුළුවන් ද බලන්න මේ කාම ජවන් 29
ජවන් බවට පත් වෙන විදියට මෙන්න මේ කියන අපි ගමු චක්කු විඥාණයෙන් රූපයක් ගත්තා. චක්කු විඥාණයෙන් රූපාරම්මණයක් අරගෙන ඔබට පුළුවන් ද දැන් මේ සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන කියන ඒවා සාමාන්‍යයෙන් ඉස්සලා කියලා දුන්නා. අපි කිව්ව සාමාන්‍යයෙන් සෝමනස්සාග සම්තිරණේ අයින් කරලා අපි කියමුකෝ දැන් සාමාන්‍ය උපේක්ඛා සංකීර්ණ දෙක ගමුකෝ. ඒ අරගෙන ඔබට පුළුවන්කම තියනවාද මේ කාමාවචර ජවන් 29 එක එක ජවන් බවට පත් වෙන ආකාරයට කල්පනා කරලා ගලප ගන්න. ඔන්න බලන්න. එහෙනම් මම එකක් දෙකක් ගලපලා දෙන්නම්. පංචද්වාර වර්ජනේ අරමුණු කරා රූපයක් හරි ශබ්දයක් හරි ගන්ධයක් හරි රසයක් හරි ස්පර්ශයක් හරි අපි කියමු ඉස්සරලා මොන අපට නරක රූපයක් දකින්නට ලැබුණා. අකුසල විපාක චක්කු විඥානය, ඒකට ගැලපෙන අකුසල විපාක සම්පටිච්ඡනය, අකුසල විපාක උපේක්ඛාසගත සම්තිරණේ, ඔත්තපනේ එහෙම වෙනසක් නැහැ. කොටටත් පොදුයි. කාමාවචර ජවන් වලින් ඔන්න දැන් අපි කියමු ඒ රූපයට අපි ඇලුණා. මේ රූපය අපට දෙවියන් විසින් තමයි දීලා තියෙන්නේ. මේ දරුවා මට මේ ලස්සන රූපයක් සහිතව දීලා තියෙන දෙවියන් වහන්සේ විසින් කියලා හිතන්නකෝ. එහෙම හිතනකොට මොකද වෙන්නේ? සෝමනස්සාගත ditthිගත සම්ප්‍රයුක්ත අසංකාරික සිතක් වැඩ කරන්න පුළුවන්. අන්න කාම ජවන් 29න් පළවෙනි ජවන. ඒ විදිහට සසංකාරික ජවනය කියන්නේ සෝමනස්සාගත ditthිගත සම්ප්‍රයුක්ත අසංකාරික ජවන, සසංකාරික ජවන, උපේක්ඛාසගත ditthිගත සම්ප්‍රයුක්ත අසංකාරික ජවන, සසංකාරික ජවන, ඊළඟට සෝමනස්සයේ ditthිගත විප්‍රයුක්ත අසංකාරික ජවන, සසංකාරික ජවන. ඒ කියන්නේ ditthියක් නැහැ. හැබැයි තනිකර ලෝභයෙන් පමණක් යම් කිසි දෙයක් කරන්න කියනක අපි කියපු සාමාන්‍ය පැහැදිලිවම ගන්න පුළුවන්කම තියෙන නිසා සෝවාන් වෙච්ච කෙනෙක්. ඒතකොට ditthිය කොහොමද වැඩ කරන්නේ නැහනේ. මිත්‍යා දෘෂ්ටි නැහනේ. ඒතකොට කම්ස විදීම් මාදීදී පහළ වෙන අන්න ඒ විදිහට අකුසල් සිත් 8ක් ගත්ත හැකි. ඊට පස්සේ අපි කියනකො දැන් මෙතනදී අපි රූපයක් දැක්ක කෙනෙකුට ගහන්න හිතුණා, නැත්නම් පාරක් ගැහුවා, නැත්නම් සතෙකු හරි මැරුවා කියලා. අන්න ඒ වගේ අවස්ථාවක ද්වේෂ ජවන් වලින් දෙකෙන් එකක් වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. ඒවට අසංකාරික සසංකාරික වෙනකොට කොහොමද නිදසුන් කිය අපි මේ පාඩම් වලදී දුන්නා. දැන් ඊළඟට තදාලම්බන 8. ඒක ඉතින් තදාලම්බන උපේක්ඛාසගතයි නේද? උපේක්ඛාසගතයි 6ක්. 6ක් උපේක්ඛාසගතයි. ඊළඟට 5ක් සෝමනස්සගතයි. සෝමනස්සගත වෙන්නේ එතකොට කාමසෝබන වල සෝමනස්සගත 4ක් තියෙනවා විපාක. ඒ වගේම සෝමනස්සගත සම්තිරණි. එතකොට 5යි. ඊළඟට 6යි. කියන්නේ උපේක්ඛාසගත කාමසෝබන විපාක 8යි. උපේක්ඛාසගත සම්තිරණ 2යි. ඉතින් ඒවා කෝකක් හරි වැඩ කරන්න පුළුවන් කියන එක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට ඔබට මෙතන මේ 29ට ඔන්න දැන් මම අකුසල් 12 වැඩ කරන ආකාරය කියලා දුන්නා. විචිකිච්ඡාසිත ඒ විදිහට දා ගන්නට. ඊට පස්සේ කාමසෝබන, කුසල ජවන, ක්‍රියා ජවන මේ 29 ඇතුලේ තියෙනවා. එහෙනම් ඒකත් යොදා ගන්නට ඕන. ඊළඟට හරිතෝත්පාදේ ඒකත් වැඩ කරන්න පුළුවන්. එතකොට ඔන්න ඔය 29 ඔබට ඒ විදිහට පිළිවෙලට එතෙන්ට ඒ ජවන් අවස්ථාව 29ක් නියෝජනය කරනවා. ඉතින් මෙන්න මේ කියන ජවන් කෝක හරි වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. ඒක යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය, එහෙම නැත්නම් රහත් సంతානය කියන ඔන්න ඔය එකේ කාරණා පදනම් කරගෙන තමයි වැඩ කරන ජවන කෝකද කියන එක තීරණය වන්නේ. ඊළඟට බලන්න පංචද්වාර වර්ජන නම් මේක විස්තර කරන දැන් අපිට කියලා දුන්න නැවත වතාවක් විස්තර කරනවා. පංචද්වාර වර්ජන නම් චිත්තපාද 10 වෙනි පාඩමේ දැක්වුණු පංචද්වාර වර්ජන සිතයි. චක්ඛු විඥාන දික නම් එහි 8 වන පාඩමේ දැක්වූ
අකුසල විපාක හා කුසල හේතු විපාක චක්කු විඥාන සිද්ද. ඉතින් බලන්න මේ සානස් කොච්චර මේ කරුණාවෙන්ද කියන්නේ කියලා දැන් කීවතාවක් කිව්වද? තවත් කියන. ඒ කියන්නේ උන්වහන්සේට අවශ්‍ය කරන්නේ මේක අහන මේක ඉගෙන ගන්න කෙනා ඉගෙන ගන්න එයාට ඒක හේතු ගන්නවන්නම තමයි ලෑස්ති වෙන්නේ. සම්පටිච්ඡන යුගලයන් එහි යුගලය නම් එහිම දැක්වුණු අකුසල විපාක අකුසල අහේතුක විපාක සම්පටිච්ඡන යුගලය. සම්තීරණත්‍රිකය නම් එහිම දැක්වුණු අහේතුක ගොඩේම දැක්වුණු අකුසල විපාක උපේක්ඛාසගත සම්තීරණය කුසල අහේතුක විපාක සෝමනස්සගත සම්තීරණය උපේක්ඛාසගත සම්තීරණ විදියට වෙනවා. උපේක්ඛාසගත දෙකයි සෝමනස්සගත එකයි. වත්තපන නම් අහේතුක ක්‍රියාසිතක් පුතින් මොකම අපට කියපුවා. කාමාවචර ජවන් නිපුන් තිසනන් අර මං කිව්වේ අකුසල සිත් 12යි හේතෝත්පාදක සිතයි කාමාවචර කුසල 8යි ක්‍රියා 8යි ඒ ටිකට තමයි කියන්නේ කාම ජවන් 29 කාමාවචර ජවන් 29 තදාලම්බනට කියලා කියන්නේ කාබ සෝබන විච්ච ඒ ටික මම ඉස්සෙල්ලා ඔබට කිව්වා සම්තීරණත්‍රිකයේ තදාලම්බන උනත් සම්තීරණ වශයෙන් දැක්වුණු බැවින් මේ නොගන්නාලා ආන්න බලන්න සම්තීරණත්‍රිකය සෝමනස්සගත සම්තීරණ උපේක්ඛාසගත සම්තීරණ දෙක එක්කනේ ඔය තදාලම්බන 11ක් කියලා ගන්න. ඉතින් මේකේ ඒක වෙනම ගත්තු නිසා කාමසෝබන එකේ සම්තීරණ කෘත්‍ය කරන ඒ සිත් 8 විපාකකට වෙනම ගත්තු නිසා මෙතන තදාලම්බන 8ක් කියලා ගන්න. හැබැයි සම්තීරණ තුනෙනුත් තදාලම්බන කෘත්‍ය කෙරෙනවා. ඒක මතක තියාගන්න. ඔය සමහර තැන්වල තදාලම්බන 11 කියලා කියන්නේ ඔන්න ඔය කියන කාමසෝබන කුසල් විපාකකට කුසලට නෙවෙයි විපාකකට මෙන්න මේකේ සම්තීරණත්‍රිකයත් එකතු කරාට පසුයි. අගහිත ගහන වශයෙන් ඒ කියන්නේ මුලින්ගත්වයක නැවත නොගැනීම වශයෙන් කියලා කියනවා. ඒ කියන්නේ අපිට මේකේ සම්තීරණනේ ඉස්සරලයි කියන්නේ. සම්තීරණ ටික ඉගෙනුවාට පස්සේ සම්තීරණ ටික එහෙම අරගෙන දැන් මේ මහ විපාක ගන්නකොට දෙවනුවට මහ විපාක ටිකත් අරගෙන සම්තීරණ තදාරම්මන 11ක් කියලා ගත්තනම් වැරදි. ඒ නිසා මුලින් ගත්ත එක අත්හැරියා. මොකද්ද මුලින් ගත්තේ? සම්තීරණ වශයෙන් ගත්ත ඒ තුන. ඒ නිසා ඒක අත්හැර දාලා අගහිත ගාන එක නොගන්නා ලද්ද පමණක් ගැනීමෙන් තමයි මෙතන තදාරම්මන 8ක් විතරක් ගත්තේ කියලා කියනවා. නමුත් එකතු වෙනකොට අර ටිකත් එක්කලා සම්තීරණත්‍රිකයත් තදාලම්බන කෘත්‍ය කරන නිසා 11ක් වෙනවා. චක්ෂු ප්‍රසාදයේ රූප ගැටුණු විට ඒ අවස්ථාන රූප වශයෙන් මේ සිත් 46 පහළ වෙනවා. ඒක දැන් ඔබට මම තෝරලා දුන්නා. වීතිපාදයේ උගත් කල ඒ බැව් හොඳට පැහැදිලි වෙනවා කියලා කියනවා. ඊළඟට ඔන්න මෙන්න මේ ටික ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. දැන් ඔතන සෝතද්්වාරයේ සම්බන්ධයෙන් ගාහනද්්වාරයේ සම්බන්ධයෙන් ජීවහද්්වාරයේ සම්බන්ධයෙන් කායද්්වාරයේ සම්බන්ධයෙන් සිත් 46මයි. ඒකේ වෙනසකට එන්නේ ඒ 46 චක්කුද්්වාර චක්කුත් විඥාන දෙක කියලා අපිට එකක් ආනේ. චක්ඥා ද්වය කියලා දෙකේ කියලා ඒකට දාගන්න සෝත විඥාන නැත්නම් සෝත විඥාන දෙකේ කොටස. ඊළඟට ගාහන විඥාන දෙකේ කොටස. ඊළඟට යුවා විඥාන දෙකේ කොටස. ඊළඟට කාය විඥාන දෙකේ කොටස. දාගත්තට පස්සේ දෙකේ වයින්නවා. එතකොට ඒක අර 46 නේ අර විදිහටම තමයි. ඉතින් මතක තියාගන්න ඔබට තියෙන්නේ ඒක ගන්නකොට අපි කියමු සෝතද්්වාරයේ සිත් 46 අපි ගන්නවා කියලා. පංචද්වාර වර්ජනයේ සෝත විඥාන සිත්. සම්පටිච්ඡන දෙක. සම්තීරණ තුන. ජවන 29. තදාලම්බන 8. ඒ ටික එකතු වුණාට පස්සේ 46යි. වොත්තපණයත් එක්ක 46යි. ඊළඟට අනිකට එනකොට අර විදිහට පංචද්වාර වර්ජනයේ ගාහන විඥාන සිත් 2 සම්පටිච්ඡන 2 සම්තීරණ 3 වොත්තපණය ජවන් 29 තදාලම්බන 8. ඊළඟට කායද්්වාරයට එනකොටත් ඒ විදිහම තමයි. එතකොට 46යි.
එතකොට කියනවා අගහිත ගාන වශයෙන් ගත් කල පංචද්වාරයේ උපදින සිත් සියලු සිත් සූ 50කයි 54කයි දත යුතුයි. හැබැයි 54 කියනකොට මේ අර මේකේ කියන විදිහට ගන්න. මේකේ කියන විදිහට. එතකොට දැන් අගහිත ගාන වශයෙන් කියනකොට අර පංචතර වර්ජනය සම්පටිච්ඡන දෙක සම්තීරණ තුන වොත්තපනය ජවන් 29 තදාලම්බන 8 මේ ඔක්කොම චක්කුද්්වාරයට සාධාරණයි සෝතද්්වාරයට ගානද්්වාරයට ජීවහද්්වාරයට කායද්්වාරයට ඒ පහටම සම්බන්ධයි. ඒ නිසා ඒක නිසා ඒක අපි අයින් කරනවා. චක්කුද්්වාරයේ සම්බන්ධයෙන් පංචද්වාර වර්ජනය උපන්න පංචද්වාර වර්ජනයක තමයි. සෝතද්්වාරයෙන් අරමුණක් වදිනකොට පංචද්වාර වර්ජන ඒත් පංචද්වාර වර්ජිත වෙන එකක් නෙවෙයි. ඒ නිසා තමයි ඒ වීති ඔක්කොටම චක්කු සෝත ගාන චක්කුද්්වාර වීති සෝතද්්වාර වීති ගානද්්වාර වීති ජීවහද්්වාර වීති කායද්්වාර වීති කියන මේ වීති ඔක්කොටම ద్వාර ඔක්කොටම පොදුයි පංචද්වාර වර්ජනෙත් සම්පටිච්ඡන දෙකක් සම්පීරණ තුනක් වොත්තපනයත් ජවන් 29ත් තදාලම්බන 8ක්. ඒකට පොදු නොවෙන්නේ චක්කු විඥාන දෙක නම් ඒ චක්කුද්්වාරයට පමණයි. සෝත විඥාන දෙක නම් සෝතද්්වාරයට පමණයි. ගාන විඥාන දෙක නම් ගානද්්වාරයට පමණයි. ජීව විඥාන දෙක නම් ජීවද්්වාරයට පමණයි. කාය විඥාන දෙක නම් කායද්්වාරයට පමණයි. ඒ නිසා අගහිත ගාන වශයෙන් කියලා එතන කිව්ව අර මුලින් ගන්නාලාද අයින් කරනවා. ඒ කියන්නේ 54 එනවනේ. ඒ 54 කෝකට සාධාරණ 54 44 කෝකට සාධාරණයි. ඒ නිසා ඒ 44ට චක්කු විඥාන දෙක සෝත විඥාන දෙක ගාන විඥාන දෙක ජීව විඥාන දෙක කාය විඥාන දෙක කියන ඒ 10 එකතු කරාට පස්සේ 54යි. එච්චරයි. දැන් ඔබ බලන්න ඔය 54 කියනකොට ඇත්තටම ඔතන තියෙන්නේ අර කාමාවචර සිත් 54මද කියලා. ඔබ බලන්න. දැන් මුලින් ඉඳලා බලන්න අකුසල් සිත් 12 කියවුණාද? ඔව්. ඊළඟට කාමසෝබන මේ අහේතුක සිත් 18 බලන්න. අකුසල විපාක 7 කියවුණාද? ඔව්. කුසල විපාක 8 කියවුණාද? ඔව්. අහේතුක සිත් 3 කියවුණාද? පංචද්වාර වර්ජනේ, මනෝද්වාර වර්ජනේ, හයිතෝත්පාදේ. ඔව්. ඊළඟට කාමසෝබන කුසල 8 කියවුණාද? ඔව්. ජවන් 29ක්. කාමසෝබන විපාක 8 කියවුණාද? ඔව්. තදාරම්භ. කාමසෝබන ක්‍රියා 8 කියවුණාද? ඔව්. ජවන් 29ට ඇතුළත්. එහෙනම් දැන් බලන්න ඒ ටිකම නේද මේ කියලා තියෙන්නේ. ඒ ටිකම තමයි මේ කියලා තියෙන්නේ. ඒතකොට ඇයි මේ ක්‍රමයට මේක තවත් කියලා දෙන එකේ වෙනත් ක්‍රමයක් නේ. දැන් මේක මේ කියන එකෙම කියාගෙන අනේකෙම තේරෙනවනේ. දැන් ඔය බලන්නට දැන් ඔය අභිධර්මය අපිට ඉස්සරහට යනකොට අපිට හම්බෙනවා මේ ඔය හේතු ප්‍රත්‍ය ආරම්මන ප්‍රත්‍ය අධිපති ප්‍රත්‍ය වගේ කියන ඒ වගේදී මේ දැන් ආරම්මන ප්‍රත්‍යයට යනකොට බලන්න දැන් අරමුණක් වශයෙන් උපකාර වෙනවා කියනකොට අරමුණු වශයෙන් උපකාර වෙනවා කියලා ගිහිල්ලා බලන්න මම එකක් කියන්නම්. අර ඔබ ගන්න මේ අනන්තර ප්‍රත්‍ය ගත්තට පස්සේ ඒ අනන්තර ප්‍රත්‍යයේ ඒක අනන්තර ප්‍රත්‍ය කියනකොට රහතුන් වහන්සේගේ චුතිසිත ඇරෙන්නට අනෙක් ඔක්කොම අනාදිමත් කාලයක් වැඩ කරපු චිත්තක්ෂණ මුල් චිත්තක්ෂණ ඊළඟට උපකාරලා තියෙනවා අනන්තර ප්‍රත්‍ය වශයෙන්. ඒක අනන්තර ප්‍රත්‍ය කියනවා. අනන්තර ප්‍රත්‍යෝත් පන්න කියලා කියන්නේ රහතුන් වහන්සේගේ චුතිසිතත් එක්කම සියලු චිත්තචෛතසික ධර්ම ඊළඟට අනන්තර ප්‍රත්‍යනීක කියලා කියනවා. ඒ කියන්නේ අනන්තර ප්‍රත්‍යයෙන් උපකාරයක් නැතුව පහළ වෙන ධර්ම කියලා ගත්තට පස්සේ ගන්නේ මේ රූප 28. හැබැයි රූප 28 කියලා එතන දක්වන්නේ කෙලින්ම රූප 28 අපි ගන්න විදිහට මේ රූප 28 කියලා එහෙම නැත්නම් ඕලාරික රූප 12 සුක්ම රූප 16 කියලා එහෙම නෙමෙයි දක්වන්නේ. ඒකේ දක්වන්නේ චිත්තජ රූප ප්‍රතිසන්දි කර්මජ රූප
බාහිර රූප, ආහාරජ රූප, ඍතුජ රූප, අසඤ්ඤ සත්ව කර්මජ රූප. ඔන්නෝමයි දක්වන්නේ. ඉතින් ඒක නමුත් එතනින් ඔක්කොම කියවෙනකොට ගණන රූප 28ම තමයි තියෙන්නේ. හැබැයි ඒක උගන්වන ක්‍රමේ පෙළ ගැස්මේ වෙන ක්‍රම වෙනස් ක්‍රමයක් තියෙනවා. මොකද හේතුව ඒක තවදුරට අපට ඒක තුළ තව ඉගැන්වීමක් කරනවා. අන්න ඒක නිසා තමයි දැන් මෙතනත් ඕනනම් තිබුණානේ. අපි ගත්තොත් එන චක්කුසෝත ගාන ජීවා කාය කියන මේ දොරටු වලට දොරටු ලෝපදින සිත් ටික කාමාවචර සිත් 54 තමයි. ඊට වඩා මොකුත් නැහැ. කියන්න තිබුණා. හැබැයි මේ උගන්වන්නේ මේ මෙතනින් පාඩම ඉවර නැහැ. තවබට ඉදිරියට යන ගොඩක් තියෙනවා මේ හා සම්බන්ධ කරගෙන යන පාඩම්. ඒ නිසා ආන්න ඒකටත් ප්‍රවේශයක් අත්වලක් එන විදිහට තමයි මේ විදිහට මේ විභජ්‍යවාදය බෙද බෙද එක එක ක්‍රමවේද යටතේ මේ දේශනා කරන්නේ ඒකයි. ඔන්න බලන්න මනෝ ඊළඟට අපිට කියන මනෝද්වාරේ වනායි. මනෝද්වාරේහි උපදින සිත් ගන්නවා මනෝද්වාර වර්ජනේ ජවන් 55යි තදාලම්බන 11යි දැන් සිත් ඔක්කොම කීයද ජවන් 55යි එතකොට මනෝද්වාර වර්ජනයයි එතකොට 56යි ඊළඟට 11 තදාලම්බන 11 කීයද 68යි ඔක්කොම ගාන වල 67ක් උපදිනවා. ගාන හදලා බලා ගන්න 67ක්. එතකොට මනෝද්වාර වර්ගනේ 1යි. පාස් 50 යවන්න. 56යි. තදාලම්බන 11යි 67යි. මේ සිත් 67 උපදිනවා මනෝද්වාර. දැන් ඒක ඔබට ගණ දැන් අර මම කියපු විදිහට ගණ හදා ගන්න. කොහොමද ඒක ප්‍රායෝගිකව යෙදෙන්නේ? දැන් ඔබට මම කිව්වා චක්කුද්වාරාදී මුල් කරගෙන මේ හිත් පහළ වෙන්නේ කොහොමද කියලා මම එකින් එකට උගහාරියක් අරගෙන විස්තර කළා. දැන් මේ ජවන් 55 කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න. කොයි අවස්ථාවලදී වැඩ කරන්න පුළුවන්ද කියලා. මේ සම්තීරණ ත්‍රිකය ලැබෙන බැවින් තදාලම්බන 11ම ගත්තා කියලා. ඒ කියන්නේ ඒකට කියන්නේ විභූත ආරම්මන චිත්ත වීතියක කියන එකේදී ඉදිරියට පැහැදිලි වෙයි මනෝද්වාරික චිත්ත වීති කියනකොට කියවෙන්නේ මේ තදාලම්බන දෙකක් වැඩ කරනවා. ආරම්මන හොඳට ප්‍රබලව ප්‍රකටව තියෙන නිසා. ඉතින් ඔන්න ඔය සිත් දැන් බලන්න මනෝද්වාර වර්ජනයක මනෝද්වාරය ගන්නකොට බලන්න අපි මනෝද්වාරයෙන් අරමුණක් ගන්නකොට වැඩ කරන්නේ දැන් පංචද්වාර වර්ජනේ චක්කු විඥාන ආදී ඒවා එකක් සම්පටිච්ඡේද සම්තීරණ ආදී විසිය. දැන් මනෝද්වාරයෙන් ගන්නකොට කෙලිම මනෝද්වාරය. ඊට පස්සේ ඔය ජවන් 55න් එකක් ඕකාරයි. ඊට පස්සේ මේ තදාලම්බන අතිමහාන්තාරම්මන විද්‍යාවක් නම් දිවේ තදාලම්බන ඔය 11ක් තියෙනවා. ඒක තදාලම්බන දෙකක් වැඩ කරනවා. ඔක තමයි යන ක්‍රමය. එතකොට මෙතනදී ඔබ දැන් ජවන් 55 මතක තියෙනවා. දැන් මනෝද්වාරයෙන් ගන්නකොට අකුසල ජවන් පහල කරන්න බැරුව අය, මනෝද්වාරයෙන් ගන්නකොට කුසල ජවන් පහල කරන්න බැරුව අය, මනෝද්වාරයෙන් ගන්නකොට රහතුන් වහන්සේට ක්‍රියා ජවන් පහල කරන්න බැරුව අය ජවන් බවටපත් වෙන. ඊළඟට අර විදියට රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. ඕන එකක් ජවන් වශයෙන් වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. දැන් භාවනා කරනකොට කෙලින්ම ධ්‍යාන මට්ටමකට එම આવොත් මේ කෙලින්ම මනසින්ම නෙගන්නේ. මනෝද්වාර වර්ජනයෙන් අර විදිහට පරිකාරණ උපචාර අනුලෝම ඊළඟට ගෝත්‍රභු කියන්නේ කාමාවචර ගෝත්‍රයේ මැඩලා රූපාවචර ධ්‍යාන ගෝත්‍රයට එනවා කියන ගෝත්‍රභු කියන්නේ. එතකොට ජවන වැඩ කරනවා. අරූපාවචර ධ්‍යාන ඒත් ඒ විදිහට එනවා. ඊළඟට ලෝකෝත්තර ජවන අර විදිහට ඇවිල්ලා ඉතින් මේ පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රමු එතන කියන පෘතුජන ගෝත්‍රයේ මැඩලා ආර්ය ගෝත්‍රයට සෝවාන් මාර්ගයේ සෝවාන් ඵල. කොහොම වැඩ කරන්න පුළුවන්. ඒ විදිහට ලෞකික ජවන, ලෝකෝත්තර ජවන, නැත්නම් අකුසල ජවන, කාමාවචර කුසල ජවන, ක්‍රියා ජවන, මහග්ගත කුසල ජවන, ක්‍රියා ජවන, ලෝකෝත්තර කුසල විපාක ජවන වැඩ කරන්න පුළුවන්. ඒතකොට තමයි 55 වැටෙන්නේ. ඒතකොට මනෝද්වාරයෙන්ම තමයි ගන්න. ඊළඟට බලන්න ඒක ඔබ ඊළඟ දවසේ ප්‍රගුණ කරගෙන ඉන්න මට පුළුවන් නම් තේරුණාද කියලා කියන්න. ප්‍රතිසන්දි, භවාංග, චුති, සිත් 19යි 19යි ඕක නම් ඉතින් කොච්චර කියවද? එබැවින් ඔව්හු
ද්වාර විමුක්ත නම් වෙත් කියලා කියනවා. ද්වාර විමුක්ත ප්‍රතිසන්දි ගන්නකොටත් කොහොම සියුම් මෘදුයි. භවාංග වැඩ කරනකොටත් එහෙමයි. චුතිය සිද්ධ වෙනකොටත් ඒක එහෙම තමයි. ප්‍රතිසන්දි සිත්ම භවාංග චුති වෙන හැටි යටින් දැක්වුවා කියලා අපිට කියනවා. මනෝද්වාරය වන්නේ ආවර්ජනයක් නැඹුරු වෙච්ච භවාංග සිත කියලා එක පටන් ගන්නකොටම කියනවා. බෞද්ධ ප්‍රතිසන්දි ආදී සිත් චක්කු ద్వාරාදී නූපදන බව දැනගන්න කියලා කියනවා. ඔන්නෝතරින් පාඩම සමාප්ත වෙනවා. මේක 아무තෙන් ගැඹුරු හරියක් නෑ. ඔය 13 වෙනි ඡේදයේ ඒ සිත් 19 ගැන ගන්නකොට 19 තුල ඒකාන්ත ద్వාර විමුක්ත සහ අනේකාන්ත ద్వාර විමුක්ත කියලා දෙකක් තියෙනවා. ආගත විපාක අටගත්තොත් ඒකාන්තයෙන්ම ద్వාර විමුක්තයි. වීති මුක්තයි. ඉතින් ඔන්න ඔය ටික තමයි අද අපි කළේ. එහෙමනම් ඊළඟ දවස් වෙනකොට පාඩම බලාගෙන ප්‍රගුණ කරගෙන එන්න. අද පාඩමේ සමාප්තිය හැම දිනකටම ධර්මය අවබෝධ කර ගැනීමට ධර්මයේ උත්සාහය ඒ අවබෝධ කර ගැනීමටම උපකාර වේවා කියලා කරමින් අද වැඩසටහන සමාප්ත කරනවා. සියලු දෙනාටම ධර්ම අවබෝධය සිද්ධ